ඩිජිටල් ගුරු channel එකට ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි මේ පාඩමේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ HTML ගැන. ඉතින් මම හිතන්නේ ඔයගොල්ලෝ සමහරට HTML කියන්නේ මොකක්ද කියන එක මේ වෙනකොටත් අහලා ඇති. සාමාන්‍යවම ඉතින් අපිට සරලවම කියන්න පුළුවන් නිර්වචනය තමයි HTML කියලා කියන්නේ වෙබ් පිටු එහෙම නැත්නම් වෙබ්සයිට් නිර්මාණය කිරීම සඳහා යොදා ගන්නා සරලම භාෂාව විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් වෙබ් පිටු සහ වෙබ්සයිට් කියන ඒවා ඔයගොල්ලෝ දැකලා තියෙන තරම් ලෝකයේ Facebook, Google, YouTube ඒ වගේ වෙබ්සයිට්. ඉතින් මේ වෙබ්සයිට් නිර්මාණය කරන්න භාවිතා කරන මූලිකම පරිගණක භාෂාව විදිහට අපිට HTML හඳුන්වන්න පුළුවන්. හරි. ඉතින් HTML පිළිබඳව අපි අවධානය යොමු කරනකොට අපිට මූලික කාරණා කීපයක් එහෙම නැත්නම් අපිට මූලික ගැටලු කීපයක් එන්න පුළුවන්. එකක් තමයි වෙබ් කියන්නේ මොකක්ද කියන එක. ඒත් එක්කම ඊළඟට මේක කවුරු නිර්මාණය කරපු දෙයක්ද සහ වෙබ් කියන එක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? එතකොට වෙබ් සහ මේ HTML අතර සම්බන්ධතාවය මොකක්ද කියන එක අපි මේ කොටසේදී කතා කරමු. ඉතින් වෙබ් කියන එක ඔයගොල්ලෝ අහලා තියෙනවා. ඒක අපිට නිතර ඇහෙන හඬක්. එහෙම නැත්නම් අපි විටින් විට අපි වෙබ් කියන්නේ මොකක්ද කියලා විවිධ ස්ථානවලදී අහලා තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම අපි වෙබ් එහෙම නැත්නම් වෙබය එහෙම නැත්නම් අපි සිංහලෙන් හඳුන්වනවා ලෝක ව්‍යාප්ත ජාලය එහෙම නැත්නම් විශ්ව විසිරි වියමන විදිහට. එහෙම නැත්නම් මේක අපි www කියලාත් අපි විවිධ නම් වලින් වෙබ් කියන එක නිර්වචනය කරනවා. ඉතින් වෙබ් පිළිබඳව අපිට පූර්ණ නිර්වචනයක් දැනගෙන නොහිටියත් අපි වෙබ් අඩවි කියන ඒවා ගැන නම් අපි හොඳටම දන්නවා. මොකද අපි විවිධ වෙබ්සයිට් අද වෙනකොටත් බොහොමයක් පාවිච්චි කරනවා. ඉතින් අපිට සරලවම වෙබ් එහෙම නැත්නම් ලෝක ව්‍යාප්ත ජාලය කියන එක අපිට සරලවම හඳුන්වන්න පුළුවන්. ලෝකයේ තියෙන සියලුම වෙබ් අඩවි වල එකතුව Facebook, YouTube ඔය වගේ සියලුම වෙබ් අඩවි වල එකතුව සමස්තයක් විදිහට ගත්තාම අපිට ඒක වෙබ් එහෙම නැත්නම් වෙබය එහෙම නැත්නම් ලෝක ව්‍යාප්ත ජාලය විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් වෙබ් කියන එක අපිට හරියට හඳුන්වන්න පුළුවන් මේක සාමාන්‍ය අපි දකින සාමාන්‍ය ලෝකයේ තියෙන මහජන පුස්තකාලයක් වගේ. මොකද මහජන පුස්තකාලයක පොත් බොහෝමයක් තියෙනවා. ඒත් එක්කම ලෝකයේ හෝ ආශ්‍රිතව ඉන්න ඕනෑම කෙනෙක්ට මේ පුස්තකාලයට ඇවිල්ලා ඒකේ තියෙන පොත් බලලා පරිශීලනය කරලා ඒවැය තියෙන තොරතුරු දැනුම ඒගොල්ලන්ට අරගන්න පුළුවන්. ඉතින් වෙබ් කියන එක නිර්මාණය වෙලා තින්නේ අන්න ඒ මූලික સિદ્ધාන්තය ආකාරයෙන්ම තමයි. ඉතින් අපිට සරල උදාහරණයක් විදිහට වෙබ් එහෙම නැත්නම් ලෝක ව්‍යාප්ත ජාලය කියන එක සාමාන්‍ය මහජන පුස්තකාලයක් විදිහට හඳුන්වන්නත් පුළුවන්. ඉතින් මේ සාමාන්‍ය මහජන පුස්තකාලයක ගත්තොත් පොත් ගොඩාක් ගබඩා කරලා තියෙනවා. ඉතින් ඒ ආකාරයටම වෙබ් කියන්නේත් වෙබ් අඩවි රාශියක සමස්ත එකතුවක්. ඉතින් මේකේ අදහස තමයි ලෝකේ ඉන්න බොහෝමයක් පරිශීලකයන්ට පොදු පරිගණකයක් ඇතුලේ ගබඩා කරලා තියෙන වෙබ්සයිට් ලෝකේ විවිධ රටවල් වල ඉඳලා ඇවිත් නරඹන්න පුළුවන්. අර පුස්තකාලයකදී ඇතුලේ තියෙන පොත් ඕනෑම කෙනෙක්ට ඇවිල්ලා පරිශීලනය කරන්න පුළුවන් පොදු පුස්තකාලයකදී. අන්න ඒ වගේ වෙබ් කියන්නේ පොදු පරිගණක තුලදී පරිශීලකයන්ට ඇවිල්ලා නරඹන්න පුළුවන් වෙබ් අඩවි සියල්ලේ එකතු අපි කියනවා ලෝක ව්‍යාප්ත ජාලය විදිහට. ඉතින් මේ වෙබ් වල තියෙන විශේෂත්වය තමයි පොදු පරිගණකයක. එහෙම නැත්නම් අපි මේ පොදුවේ ඕනෑම පරිශීලකයෙකුට ප්‍රවේශ වෙන්න පුළුවන් පරිගණක හඳුන්වනවා වෙබ් සේවා දායක කියලා, වෙබ් සර්වර් කියලා. ඉතින් පරිගණක ජාලයක් කරහා මේ පොදු පරිගණකයක් තුල තියෙන වෙබ් පිටු විවිධ පරිශීලකයන්ට විවිධ උපාංග හරහා සම්බන්ධ වෙලා ඇවිල්ලා නැරඹීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ වෙබ් සර්වර් ලෝකේ විවිධ ස්ථානවල ස්ථානගත කරලා තියෙනවා. මේක අපේ රටේ විතරක් නෙමෙයි. ලෝකේ ඇමරිකාව ඒත් එක්කම යුරෝපයේ ප්‍රමුඛ ලෝකේ සියලුම රටවල මේ වගේ වෙබ් සර්වර් තියෙනවා. ඉතින් මේ වෙබ් සර්වර් ඇතුලේ ගබඩා කරලා තියෙන වෙබ් පිටු ලෝකේ ඕනෑම පරිශීලකයෙක්ට නරඹන්න පුළුවන්. ඉතින් මෙතනදී අපි දැනගන්න ඕනේ වැදගත් දෙයක් තමයි මේ වෙබ් සර්වර් වලට එහෙම නැත්නම් සමහර විට මේ වෙබ් පිටු ගබඩා කරලා තියෙන පරිගණකේ ලෝකේ එක තැනක තියෙන්න පුළුවන්. නමුත් අපි එක වෙනත් රටක ඉඳලා මේ පරිගණකයක එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් මේ සම්බන්ධතාවය ගොඩනැගිලා තියෙන්නේ අන්තර්ජාලය කියන පරිගණක ජාලය හරහා. ඒ නිසා වෙබ් සේවාව ක්‍රියාත්මක
වන්න අවශ්‍ය කරන මූලිකම සේවාවක් තමයි අන්තර්ජාලය. මොකද අපි පොදු පරිගණකයක එහෙම නැත්නම් වෙබ් සර්වර් එකක තියෙන වෙබ් පිටු නරඹන්න අන්තර්ජාලය තමයි භාවිතා කරන්නේ. ඉතින් අන්තර්ජාලය හරහා අපිට වෙබ් සර්වර් එක එහෙම නැත්නම් මේ පොදු පරිගණකත් එක්ක සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ඉතින් වර්තමානයේදී මෙන්න මේ වගේ අන්තර්ජාලය හරහා ගිහිල්ලා අපි බලන වෙබ් පිටු ප්‍රමාණයට එහෙම නැත්නම් අපි නරඹන වෙබ් පිටු ප්‍රමාණයට එහෙම නැත්නම් අපේ පරිගණකයට අපි ලබා ගන්නා වෙබ් පිටු ප්‍රමාණයට අන්තර්ජාල සේවාව සපයන ආයතනය අපේ මුදල් අය කරනවා. ඉතින් මේක අපි අද data විදිහට හඳුන්වනවා. එහෙම නැත්නම් අපි දරන වියදම එහෙම නැත්නම් අපි අන්තර්ජාල සේවා සපයන්නාට ගෙවන මුදල අපි එහෙම නැත්නම් ඒ ධාරිතාවය අපි data විදිහට අද හඳුන්වන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් මෙතනදී අපි මතක තියාගන්න ඕනේ කාරණයක් තමයි අන්තර්ජාලය භාවිතයේදී අපි වෙබ් සේවාව සඳහා කිසිදු මුදලක් ගෙවන්නේ නැහැ. මොකද වෙබ් අඩවි නරඹනවට අපෙන් කවුරුවත් මුදල් අය කරන්නේ නැහැ. නමුත් ඒ වෙබ් අඩවි නැරඹීම සඳහා අපි සම්බන්ධතාවයක් විදිහට භාවිතා කරන අන්තර්ජාල සේවා සපයන්නා තමයි අපෙන් මුදලක් අය කිරීම සිද්ධ කරන්නේ. හොඳයි ඊළඟට අපි බලමු මේ වෙබ් සේවාව ලෝකයට හඳුන්වා දෙන්නේ කවුද කියලා. ඉතින් අපි මෙතනදී අන්තර්ජාලයේ ඉතිහාසය ගැන කතා කරන්නේ. මොකද අන්තර්ජාලයේ ඉතිහාසය 1960 දශකයේ දක්වා යනවා. නමුත් අපි මෙතනදී කතා කරන්නේ වෙබ් කියන සේවාව පිළිබඳව. ඉතින් වෙබ් කියන සේවාව ලෝකයට හඳුන්වා දුන්නේ ටිම් බර්නර්ස්-ලී කියන පුද්ගලයා 1989 දී තමයි ඔහු මේ සේවාව මුලින්ම ක්‍රියාත්මක කරන්නේ. එහෙම නැත්නම් ඔහු මේක නිර්මාණය කරන්නේ ඔහු සේවය කරපු සර්න් කියන ආයතනයේදී. ඉතින් ඒ නිසා ලෝකයේ පළමු වෙබ් බ්‍රවුසර් එක එහෙම නැත්නම් වෙබ් පිටු නැරඹීමට පාවිච්චි කරපු මෘදුකාංගයේ විදිහට හඳුන්වන්නේ ටිම් බර්නර්ස්-ලී විසින්ම නිර්මාණය කරපු Nexus කියන වෙබ් බ්‍රවුසර් ඒත් එක්කම ටිම් බර්නර්ස්-ලීගේ පුද්ගලික පරිගණකය තමයි Nexus ආයතනයේදී පාවිච්චි කරපු Next Computer කියන එක තමයි ලෝකයේ පළමු වෙබ් සේවා දායකය. එහෙම නැත්නම් වෙබ් පිටු ගබඩා කරන්න පාවිච්චි කරපු පරිගණකයේ විදිහට හඳුන්වන්නේ. ඒත් එක්කම අපිට වැදගත් වෙන කාරණේ තමයි මේ වෙබ් පිටුවක් නිර්මාණය කරන්න අවශ්‍ය කරන පරිගණක භාෂාවත් ටිම් බර්නර්ස්-ලී විසින්මයි නිර්මාණය කරේ. ඒ පරිගණක භාෂාව අපි හඳුන්වන්නේ HTML කියලා. ඉතින් අදටත් මේ HTML කියන පරිගණක භාෂාවේ වැඩි දියුණු කිරීම සංස්කරණයන් කරන්නේ World Wide Web එහෙම නැත්නම් W3C කියන ආයතනය. ඒත් එක්කම ටිම් බර්නර්ස්-ලී තමයි මේ ආයතනයේ තාමත් ප්‍රධානියෙක් විදිහට කටයුතු කරන්නේ. හරි ඊළඟට අපි බලමු HTML. එහෙම නැත්නම් මේක අපි කෙටියෙන් HTML විදිහට හඳුන්වුවට මේක අපි hypertext markup language විදිහට තමයි නිර්වචනය කරන්නේ. HTML වල විවිධ සංස්කරණ තියෙනවා. ඉතින් අපි වර්තමානයේ වෙනකොට එහෙම නැත්නම් මේ 2020 අවුරුද්ද විතර වෙනකොට අපි පාවිච්චි කරන නවතම සංස්කරණය තමයි HTML5 කියන සංස්කරණය. ඒතකොට HTML5 සංස්කරණය හඳුන්වා දෙන්නේ 2014 අවුරුද්දේදී. ඒතර වර්තමානයේදීත් HTML5 සංස්කරණය පාවිච්චි වෙනවා. ඉතින් HTML 5 සංස්කරණයේදී HTML4 සංස්කරණයට වඩා බොහෝමයක් පහසුකම් වෙබ් අඩවි නිර්මාණය කිරීම සඳහා ලබා දීලා තියෙනවා. ඉතින් ඒත් එක්කම අපි දැනගන්න ඕනේ තවත් මූලික දෙයක් තමයි HTML කියලා අපි හඳුන්වන්නේ මම මුලින් මේක පරිගණක භාෂාවක් විදිහට හැඳින්වුවා. ඇත්ත වශයෙන්ම සාමාන්‍ය Java C# වගේ පරිගණක භාෂාවක් නෙමෙයි ඇත්තටම HTML කියන්නේ. අපි මේක markup language එකක් එහෙම නැත්නම් සලකුණු භාෂාවක් විදිහට තමයි හඳුන්වන්නේ. ඒකට හේතුව සලකුණු භාෂාවක් කියන එකේ අර්ථය තමයි මේ වගේ භාෂාවකට පුළුවන් නිරූපණයන් කරන්න. එහෙම නැත්නම් Java C එහෙම නැත්නම් ක්‍රමලේඛන භාෂාවල තියෙන සංකීර්ණ සැකසීමේ කාර්යයන් අපිට HTML වලින් කරන්න හැකියාවක් නැහැ. නිසා HTML හෝ ඕනෑම සලකුණු භාෂාවකට කරන්න පුළුවන් මූලිකම කාර්ය තමයි නිරූපණයන්. හැබැයි ඒවට අනුක්‍රමික ක්‍රමලේඛන කාර්යයන් එහෙම නැත්නම් දත්ත සැකසීමේ කාර්යයන් Java C වගේ ක්‍රමලේඛන භාෂාවන් වල තියෙන හැකියාවන් සලකුණු භාෂාවන් වල නැහැ. ඒ නිසා HTML කියන්නේ ඒ වගේම සලකුණු භාෂාවක්. ඒක අපි අනිවාර්යෙන් මතක තියාගන්න ඕනි දෙයක් තමයි සලකුණු භාෂාවක් කියන එක HTML. හරි ඒත් එක්කම අපිට HTML පිටුවක් හදන්න අපිට විශේෂිත මෘදුකාංග අවශ්‍ය නැහැ. ඒක HTML වලදී දැනගන්න ඕන විශේෂම කාරණයක්. සාමාන්‍ය ASCII කේත මත පදනම් වෙලා තියෙන මෘදුකාංග මගින් අපිට HTML පිටුවක් එහෙම නැත්නම් වෙබ් පිටුවක් නිර්මාණය කරන්න පුළුවන්. ඒත් එක්කම දෙවෙනි කාරණය තමයි අපි මේ කිසියම් මෘදුකාංගයක් භාවිතා කරලා HTML ලේඛනයක් හැදුවත් ඒක සේව් කරනකොට අනිවාර්යෙන් අපි ෆයිල් එක්ස්ටෙන්ෂන් එක එහෙම නැත්නම් ගොනු දිගුව
මේ ෆයිල් එකේ වර්ගය .html විදිහට ලබා දෙන්න ඕනේ. ඒත් එකම html පිටුවක් අපි නරඹන්න අවශ්‍යයි නම් අපිට විශේෂ මෘදුකාංගයක් ඕනේ. ඒක ඔයගොල්ලෝ හැමෝම දන්නවා වෙබ් බ්‍රවුසර් එකක්. ඉතින් Google Chrome, Internet Explorer ඒ වගේ Firefox වගේ වෙබ් බ්‍රවුසර් එකක් ඕනේ කරනවා. හොඳයි, එහෙනම් අපි දැන් බලමු කොහොමද HTML ડોකියුමන්ට් එකක් එහෙම නැත්නම් HTML පිටුවක් එහෙම නැත්නම් අපි කියනවා නම් වෙබ් පිටුවක් හදන්නේ කියන එක. හරි, ඒකදී අපි වෙබ් පිටුවක් නිර්මාණය කරන්න යන භාෂාව තමයි HTML. අපි දැන් කලින් කතා කරා HTML ගැන. හරි, එහෙනම් අපි HTML පිටුවක් හදන්න අපිට විශේෂ මෘදුකාංග ඕනේ. ඔයගලන්ගේ කම්පියුටර් එකේ තියෙන notepad කියන මෘදුකාංගය පාවිච්චි කරන්න පුළුවන්. ඒකට right click කරන්න කම්පියුටර් එකේ ඕනෑම තැනක මේ වගේ right click කරලා new යන්න. new ගියාට පස්සේ new text document කියන එක එහෙම නැත්නම් notepad document එකකින් අපිට මේක හදන්න පුළුවන්. හරි, ඊට පස්සේ ඔයගලන්ට කරන්න තියෙන්නේ මේ notepad එක මේ විදිහට open කරගන්නවා. double click කරලා open කරගත්තට පස්සේ මම කිව්වා මේ notepad document එක අපි අනිවාර්යෙන් save කරනකොට මතක තියාගන්න ඕනේ කාරණයක් ගැන. ඒක තමයි මේක අපි save කරනකොට save කරන්න ඕනේ .html කියන extension එකත් එක්ක. හරි, අපි save කරගමු බලන්න මේ document එක. අපි මේ web පිටුවට මම දෙනවා home කියලා. එතකොට extension එක තමයි .html. සහ මතක තියාගන්න ඕනේ තව දෙයක් තියෙනවා අනිවාර්යෙන් මෙතනදී. මෙන්න මේ ඔයගලන්ට පේනවා මෙතන file name එක අපිට කැමති එකක් දෙන්න පුළුවන්. ඒත් එක්කම මෙන්න මේ save as type කියන තැන අපි all file දෙන්න ඕනේ. හරි, all file දීලා මෙතන අපි save කරගන්න ඕනේ. හරි, මේක අපිට දැන් close කරන්න පුළුවන්. දැන් ඔයගලන්ට පේනවා මෙතන අපිට home.html කියලා document එකක් හැදිලා තියෙනවා. අපි කලින් හදපු notepad document එක මෙතන තියෙනවා. නමුත් ඔයගලන්ට පේනවා මේ HTML document එකක් සහ notepad document එකක් අතර වෙනස. HTML document එකක් ඔයගලන්ට පේනවා web browser icon එකත් එක්ක තමයි අවිල්ලා තියෙන්නේ. ඒත් එක්කම මෙතන file type එකට දෙපෙන්නනවා අපිට HTML document කියලා. හරි, එහෙනම් අපි open කරලා බලමු Google Chrome වලින්. හරි, එහෙම නැත්නම් අපිට කම්පියුටර් එකේ තියෙන වෙන වෙබ් බ්‍රවුසර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙතනින් මම පාවිච්චි කරනවා Opera වෙබ් බ්‍රවුසර් එක මේ HTML document එක open කරන්න. හරි, HTML document එක open කරාම අපිට මේක ඇතුලේ මුකුත් නිරූපණය වෙන්නේ නැහැ. හරි, ඒකට හේතුවක් තියෙනවා. අපි HTML document එක හැදුවට නමක් දීලා home.html කියලා මේ HTML document එක ඇතුලේ අපි කිසි දෙයක් ඇතුළත් කරේ නැහැ. නිසා මේ විදිහට අපිට HTML document එකක් හැදුවට මේකේ අභ්‍යන්තරයක් නිර්මාණය වෙන්නේ නැහැ. නමක් විතරයි නිර්මාණය වෙන්නේ. ඉතින් අපි බලමු එහෙනම් කොහොමද HTML document එකක අභ්‍යන්තරය නිර්මාණය කරන්න කියලා. හොඳයි, එහෙනම් අපි දැන් බලමු HTML පිටුවක් ඇතුළට කොහොමද දත්ත හරි තොරතුරු හරි ඇතුළත් කරන්න කියලා. සාමාන්‍යයෙන් Word Excel ලේඛනයකට නම් අපිට දත්ත තොරතුරු ඇතුළත් කරන්න type කරගෙන යන්න පුළුවන්. නමුත් HTML ලේඛනයකට අපිට එහෙම දත්ත තොරතුරු ඇතුළත් කරන්න බෑ. HTML ලේඛනයක් ඇතුළට අපි කිසියම් දෙයක් නිරූපණය කරන්න ඇතුළත් කරනවා නම් ඒ ඇතුළත් කිරීම කරන්න අපි tags පාවිච්චි කරනවා. එතකොට tags එහෙම නැත්නම් අපි සිංහලෙන් මේවා උසුලන කියලා හඳුන්වනවා. ඉතින් උදාහරණයක් විදිහට හිතන්නකෝ සාමාන්‍යයෙන් බෝඩ් එකක් එල්ලන්න ඕනේ කියලා අපිට මොනවා හරි දෙයක් ලියපු බෝඩ් එකක් බිත්ති එල්ලන්න ඕනේ. අපිට මේ බෝඩ් එකේ දෙපැත්තෙන් ඇන දෙකක් ගහලා තමයි මේ බෝඩ් එක රඳව තියන්න ඕනේ. එතකොට මේ බෝඩ් එකේ ලියලා තියෙන දේ අපිට නිරූපණය වෙනවා. අන්න ඒ වගේ HTML පිටුවක් ඇතුළට කිසියම් දත්තයක් ඇතුළත් කරන්න ඕන නම් ඒ ඇතුළත් කරන දත්තය දෙපසින් tag දෙකක් එක්ක තමයි නිරූපණය කරන්න ඕනේ. ඉතින් HTML වලදී භාවිත කරන විවිධ tag වර්ග තියෙනවා. මම මේ උදාහරණදී ඔයගලන්ට පෙන්නන්නම්. මේ p කියන tag එක පාවිච්චි කරලා චමින්ද යටවර කියන නම වෙබ් පිටුවට ඇතුළත් කරගෙන තියෙනවා. ඒතර මේ මුලින් තියෙන tag එක අපි හඳුන්වන්නේ opening tag එක. සහ මේ දෙවනියට තියෙන tag එක අපි හඳුන්වන්නේ closing tag එක. ඒතර මේ opening tag එක සහ closing tag එක අතර තමයි අපි වෙබ් පිටුව ඇතුළේ නිරූපණය කරන්න දත්තේ ඇතුළත් කරලා තියෙන්නේ. මේක හරියට ඇන දෙකකින් අර බෝඩ් එකක් උස්සගෙන ඉන්නවා වගේ. ඉතින් tags වර්ග බොහොමයක් තියෙනවා. මෙතනදී p කියලා අපි හඳුන්වන්නේ paragraph එකක්. එහෙම නැත්නම් සාමාන්‍ය ප්‍රමාණයේ ඡේදයක තියෙන අකුරු
වෙබ් පිටුවකට ඇතුළත් කරන්න පාවිච්චි කරන ටැග් එක. ඉතින් මෙන්න මේ ටැග් දෙක සහ වෙබ් පිටුව තුළ නිරූපණය කරන දත්තය ඇතුළු මෙන්න මේ සමස්ත කොටස අපි හඳුන්වනවා එලිමන්ට් එකක් කියලා. එතකොට වෙබ් පිටුව නිර්මාණය වෙන්නේ මෙන්න මේ වගේ එලිමන්ට් ගොඩාක් එකට එකතු වුණාම. හොඳයි, එහෙනම් අපි කලින් කතා කරා වෙබ් පිටුවක් එහෙම නැත්නම් HTML පිටුවක් ඇතුළට මොනවා හරි අපි විස්තරයක් නිරූපණය කරන්න ඇතුළත් කරනවා නම් ඒ අදාළ විස්තරය ටැග් ඇතුළේ ඇතුළත් කරන්න ඕනි කියලා. එහෙම නැත්නම් ඒක එලිමන්ට් එකක් විදිහට ටැග් දෙකකට මැදි කරලා තමයි ඇතුළත් කරන්න ඕනි. හැබැයි එහෙම ටැග්ස් ඇතුළේ දත්ත ඇතුළත් කරන්න පුළුවන් වුණාට අපිට HTML පිටුවකට තියෙනවා සම්මත ආකෘතියක්. එතකොට මේ සම්මත ආකෘතියට අනුකූලව තමයි ටැග්ස් අපි ඇතුළත් කරන්න ඕනේ. එහෙම නැත්නම් HTML elements අපි ඇතුළත් කරන්න ඕනේ. ඒ සම්මත ආකෘතිය තමයි මේ තියෙන්නේ. එතකොට HTML සම්මත ආකෘතියේදී පළවෙනි ටැග් එක වෙන්නේ එහෙම නැත්නම් HTML පිටුවක එහෙම නැත්නම් වෙබ් පිටුවක පළවෙනිම ටැග් එක වෙන්නේ මෙන්න මේ HTML ටැග් එක. ඉතින් මේ HTML ටැග් එකෙන් තමයි ඕනෑම වෙබ් පිටුවක් පටන් ගන්නෙ. ඒත් එක්කම HTML ටැග් එකෙන් තමයි ඕනෑම වෙබ් පිටුවක් අවසන් වෙන්නේ. මේක විශාල ප්‍රමාණයේ Facebook වගේ වෙබ් අඩවියකටත් මේක පොදුයි. එතකොට අදාළ වෙබ් අඩවියේ ආරම්භක ටැග් එක වෙන්නේ HTML සහ අවසාන ටැග් එක වෙන්නේ HTML. හැබැයි closing ටැග් එකේදී අපිට මෙතනට තියෙන්න ඕනේ මෙන්න මේ / සලකුණ පාවිච්චි කරන්න ඕනේ. හැම closing ටැග් එකක්ම / සලකුණ පාවිච්චි කරන්න ඕනේ. ඒත් එක්කම අදාළ වෙබ් අඩවියේ අභ්‍යන්තරය එහෙම නැත්නම් වෙබ් අඩවියේ පරිශීලකයන්ට නිරූපණය කළ යුතු සියලුම දේවල් අපි ඇතුළත් කරන්නේ මෙන්න මේ body tag දෙක ඇතුලේ. ඒතර body tag දෙක ඇතුලේ තමයි වෙබ් අඩවියේ අභ්‍යන්තරයේ නිරූපණය වෙන සියලුම කාරණා. පින්තූර වෙන්න පුළුවන්, වීඩියෝ වෙන්න පුළුවන්, ඔඩියෝ වෙන්න පුළුවන්, වාක්‍ය වෙන්න පුළුවන්, ඡේද වෙන්න පුළුවන්, අදාළ සියලුම කරුණු මෙන්න මේ body tag දෙක ඇතුලේ තමයි තියෙන්නේ. එහෙම නැත්නම් සම්පූර්ණ වෙබ් අඩවියේ අභ්‍යන්තරය එහෙම නැත්නම් අන්තර්ගතය තියෙන්නේ මෙන්න මේ body tag දෙක ඇතුලේ. අපිට පල්ලෙහාට පේඩි 1000 ගාණක් වුණත්, එලිමන්ට් 1000 ගාණක් වුණත් අපිට tags 1000 ගාණක් ඇතුළත් කරන්න පුළුවන්. හැබැයි මෙන්න මේ head කියන කොටස අපිට විශේෂයි. මෙන්න මේ ආරම්භ වෙන head tag එක සහ මෙන්න මේ head tag දෙක ඇතුලේ අපිට ලබා දෙන්න පුළුවන් වෙබ් පිටුවේ අභ්‍යන්තරයට එහෙම නැත්නම් බාහිර හෝ වෙබ් පිටුවේ විවිධ සැකසුම් එහෙම නැත්නම් විවිධ settings වලට අදාළ elements. ඒ කියන්නේ වෙබ් පිටුවේ විවිධ properties අපිට මෙන්න මේ head tag එක ඇතුලේ දෙන්න පුළුවන්. අපි ඒව ගැන ඉස්සරහට කතා කරමු. මේ properties මොනවද කියලා. දැනට මතක තියාගන්න ඕන එක තමයි HTML පිටුවක view එක තමයි මේ තියෙන්නේ. ඕනෑම HTML පිටුවක ආරම්භය HTML කියන ටැග් එකත් එක්ක සිද්ධ වෙනවා. අවසානයේ HTML කියන ටැග් එකත් එක්ක සිද්ධ වෙනවා. සහ අනිවාර්යෙන් තියෙන්න ඕනේ මෙන්න මේ body tag දෙක. මොකද body tag දෙක ඇතුලේ තමයි වෙබ් පිටුවේ සියලු අභ්‍යන්තර නිරූපණය කරන්නේ. හැබැයි මේ head කියන එක අපිට අත්‍යවශ්‍යම නැහැ. අපිට සැකසුම් හෝ වෙබ් පිටුවට බලපාන විවිධ සැකසුම් title වගේ දේවල් අපිට වෙනස් කරගන්න ඕන නම් ඇතුළත් කරගන්න ඕන නම් head එක පාවිච්චි කරන්න පුළුවන්. නමුත් HTML පිටුවක අනිවාර්යෙන් තියෙන්න ඕන එක තමයි HTML සහ body tag එක. හොඳයි, එහෙනම් දැන් මම HTML පිටුවක් නිර්මාණය කරගන්න යන්නේ. හරි, එහෙනම් අර මම කලින් ඔයගලන්ට පෙන්නපු ආකෘතියට අනුව අපි HTML පිටුවක් නිර්මාණය කරගමු. HTML පිටුවකට සම්මත ආකෘතියක් තියෙනවා කියලා මම කලින් කොටසේදී ඔයගලන්ට කිව්වා. හරි, ඒතර තව විශේෂ වැදගත් දෙයක් තියෙනවා. අපිට HTML tags type කරනකොට අපිට කැමති නම් මේක capital වලින් type කරන්න පුළුවන්. ඒත් එක්කම අපිට අවශ්‍යයි නම් මේක simple වලින් type කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට HTML වලදී මේක capital simple mix කරලා ඔය විදිහට type කරන්නත් පුළුවන්. ඒ නිසා HTML වල capital simple මාරුණා කියලා එහෙම නැත්නම් මිශ්‍ර වුණා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. අපිට ලේසි අපි කැමති ඕනෑම ආකාරයකට මේ tags type කරගන්න පුළුවන්. හොඳයි, HTML වල පළවෙනි tag එක HTML. ඒත් එක්ක මම කිව්වා මේකේ අනිවාර්ය tag ටික තමයි ඊළඟ tag එක අපිට body tag එක අවශ්‍යයි. ඒත් එක්කම
බොඩි ටැග් එක පටන් ගත්තා වගේම අපි බොඩි ටැග් එක අවසන් කරන්න ඕනේ. අවසන් කරනකොට අනිවාර්යෙන් / සලකුණත් එක්ක තමයි ක්ලෝසින් ටැග් එකක් අපි ඇතුළත් කරන්නේ. right ඊට පස්සේ නැවතත් ආරම්භ කරපු HTML ටැග් එක අපිට අවසන් කරන්න පුළුවන්. හරි එතකොට මේ තියෙන්නේ වෙබ් පිටුවක අත්‍යවශ්‍යයෙන්ම තියෙන්න ඕනි මූලිකම ටැග්ස් ටික. සහ මුළු වෙබ් පිටුවම එහෙම නැත්නම් අපේ මුළු වෙබ්සයිට් එකම ඇතුළත් කරන්නේ අපි මෙන්න මේ ටැග් දෙක අතර. ඒක අනිවාර්යෙන් මතකේ තියාගන්න ඕනේ. වෙබ් පිටුවේ නිරූපණය වෙන සියලුම දේවල් මෙන්න මේ බොඩි ටැග් දෙක ඇතුලේ තමයි අන්තර්ගත වෙන්න ඕනේ. හරි ඒත් එක්ක මං කිව්වා head කියලා ටැග් එකක් අපිට ඔප්ෂනල් එකක්. එහෙම නැත්නම් අනිවාර්යෙන්ම තියෙන්න ඕන එකක් නෙවෙයි. නමුත් අපිට ඇතුළත් කරගන්න පුළුවන් ටැග් එකක් තියෙනවා head කියලා. අපි head ටැග් එකත් ඇතුළත් කරගමු මේ විදිහට. සහ head ටැග් එක ආරම්භ කළා head ටැග් එක එතනින්ම අපිට බොඩි කොටසට කලින් අනිවාර්යෙන් අපි head ටැග් එක අවසන් කරන්න ඕනේ. හරි එතකොට මේ head ටැග් එක ඇතුලේ අපිට විශේෂිත ටැග් වර්ග ඇතුළත් කර ගැනීමේ හැකියාව තියෙනවා. හරි එතකොට මේ තියෙන්නේ HTML පිටුවක බේසික් එහෙම නැත්නම් මූලිකම ටැග් ටික. හරි අපි අනිවාර්යයෙන් මේක සේව් කරනකොට save as වලට යන්න ඕනේ. save as වලට ගිහිල්ලා මුලින්ම අපි අනිවාර්යෙන් මේ save type එක මෙන්න මෙතන තියෙන save type එක අපි තෝරන්න ඕනේ all type කියලා. සහ file name එක අපිට කැමති නමක් දෙන්න පුළුවන්. මම මේ file එකට දෙනවා නමක් index කියලා. index.html අනිවාර්යෙන් මෙන්න මේ .html කොටස ඇතුළත් කරන්න ඕනේ. .html කොටස ඇතුළත් නොකරොත් මේක HTML පිටුවක් විදිහට සේව් වෙන්නේ නැහැ. අනිවාර්යෙන් save type එක all file තියෙන්න ඕනේ. හරි. ඒතර අපි මෙන්න මේ ෆෝල්ඩරේ මේක අපි සේව් කරගමු. ওই විදිහට. හරි. අපි මේ ෆෝල්ඩරේට ගිහිල්ලා බලමු. හරි. ඔයගලන්ට පේනවා දැන් index.html කියලා වෙබ් පිටුවක් තියෙනවා. ඒතර මේ වෙබ් පිටුවේ ධාරිතාවය කිලෝබයිට් එකක් විදිහට අපිට පෙන්නනවා. හරි අපි විවෘත කරගමු මේ වෙබ් පිටුව. මම Opera web browser එකෙන් මේක විවෘත කරගන්නවා. හරි. හැබැයි මේ වෙබ් පිටුව ඇතුලේ අපිට මුකුත් නිරූපණය වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මොකද අපි මේ වෙබ් පිටුවේ බොඩි කොටස ඇතුලේ කිසිම ටැග් එකක් අපි ඇතුළත් කරගත්තේ නැහැ. ඒ නිසා මේක දැනට මුකුත් නිරූපණය වෙන්නේ නැහැ. මේ වෙබ් පිටුව ඇතුලේ අපි හිතමු අපිට මොනවා හරි වාක්‍යයක් නිරූපණය කරගන්න ඕනේ කියලා. එහෙනම් මම කිව්වා අපිට p කියන ටැග් එක පාවිච්චි කරන්න පුළුවන්. අපි හිතමු අපිට ශ්‍රී ලංකා කියලා මම ඇතුළත් කරනවා. සහ මේ p ටැග් එක අනිවාර්යයෙන් මේ විදිහට නැවත ක්ලෝස් කරන්න ඕනේ. ඒතර මේ වෙබ් පිටුවේ බොඩි කොටසේ අන්තර්ගතය තමයි ශ්‍රී ලංකා කියන එක. p ටැග් එක පටන් ගන්නවා, p ටැග් එක අවසන් වෙනවා. මේ ටැග් දෙකකට මැදි වෙලා ශ්‍රී ලංකා කියන දත්තය තියෙනවා. ඒ කියන්නේ මේ ශ්‍රී ලංකා කියන නම අපේ වෙබ් පිටුව ඇතුලේ නිරූපණය වෙන්න ඕනේ. හරි අනිවාර්යෙන් අපි නැවත මේක save as කරන්න අවශ්‍ය නැහැ. save කරා නම් ඇති. මොකද ඔයගලන්ට පේනවා index.html කියන වෙබ් පිටුව ඇතුලේමයි මේක save වෙන්නේ. ඒ නිසා අපි save කරගත්තා නම් හොඳටම ප්‍රමාණවත්. save කරගෙන ඉවර වෙලා අපිට කලින් වෙබ් බ්‍රවුසර් එකටම ගිහිල්ලා අපිට මෙන්න මෙතන රීලෝඩ් බටන් එකේ බොනවා නම් ඔයගලන්ට පේනවා දැන් ශ්‍රී ලංකා කියන වචනය මේ වෙබ් පිටුවට ඇතුළත් වෙලා තියෙනවා. එහෙම නැත්නම් අපිට ඕන නම් මෙතනට ගිහිල්ලා නැවත මේක මෙතනින් විවෘත කරගන්න පුළුවන් මේ විදිහට. හරි එතකොට ඔයගලන්ට පේනවා ශ්‍රී ලංකා කියන වචනේ මගේ වෙබ් පිටුවට ඇතුළත් වෙලා තියෙනවා. හොඳයි එහෙනම් අපි දැන් කතා කරන්න යන්නේ HTML title tag එක ගැන. ඕනෙම වෙබ්සයිට් එකක title එක කියලා කියන්නේ මෙන්න මෙතන ඔයගොල්ලන්ට පේනවා. දැන් අපි Google ගියාට පස්සේ මේ වෙබ් බ්‍රවුසර් එකේ උඩ tab එකේ අපිට Google කියලා පේනවා. ඒතර exam department එකේ ගියොත් අපිට පේනවා මෙතන Department of Examination කියලා. ඒත් එක්කම අපි කලින් හදපු index කියන පිටුව විවෘත කරොත් ඔයගොල්ලන්ට පේනවා මේකේ මෙතන වැටලා තියෙන්නේ index.html කියලා. ඉතින් මේ මෙතන වැටලා තියෙන්නේ ඔයගොල්ලන්ට පේනවා ඇති. අපි මෙතන මේ වෙබ් පිටුව සේව් කරපු නම තමයි ටයිටල් එක විදිහට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපිට මේ ටයිටල් එක වෙනස් කරගන්න ඕන නම් මෙන්න මේ හෙඩ් කොටස ඇතුලේ අපිට ටයිටල් එකක් ඇතුළත් කරන්න පුළුවන්. අපි ඒකට කියනවා ටයිටල් ටැග් එක කියලා. ඉතින් ටයිටල් ටැග් එක එක්ක අපිට ඔන්න ඔය වගේ හෙඩ් කොටස ඇතුලේ හැබැයි මතක තියාගන්න ඕනේ මේ ටයිටල් එක දෙන්න ඕනේ අපි හෙඩ් එක ඉවර වෙන්න කලින්. ඉතින් මේ හෙඩ් කොටස ඇතුලේ අපිට ඇතුළත් කරගන්න පුළුවන් මෙන්න මේ වගේ ටයිටල් කියන ටැග් එක ඇතුළත් කරගන්න පුළුවන්. ඒතර ටයිටල් ටැග් එක අපි පටන් ගන්නවා. ඒතර මෙන්න මේ ශ්‍රී ලංකා කියලා මම දැන්ට දීලා තියෙනවා. එතකොට එහෙනම් අපේ ටයිටල් එක වෙන්නේ ශ්‍රී ලංකා කියන එක. ඒත් එක්කම ටයිටල් ටැග් එක මෙතනින් අපි ක්ලෝස් කරනවා. ක්ලෝස් කරලා නැවතත් මේ ડોකියුමන්ට් එක සේව් කරගන්නවා.
හරි සේව් කරගෙන අපි නැවත ගිහිල්ලා මේ index.html කියන වෙබ් පිටුව අපි විවෘත කරගත්තොත් ඕගොල්ලන්ට පේනවා දැන් මේකේ ටයිටල් එක විදිහට කලින් තිබුණේ මේකේ නම නමුත් දැන් ටයිටල් එක විදිහට ඇවිල්ලා තියෙනවා ශ්‍රී ලංකා කියලා. ඉතින් අපි මේ ටයිටල් එක නැවත වෙනස් කරගත්තොත් ශ්‍රී ලංකා online exam කියලා සේව් කරගන්න ඕනේ අනිවාර්යෙන්. හරි සේව් කරගෙන අපි මෙතනට ගිහිල්ලා page එක රීලෝඩ් කරත් ඔයගලන්ට පේනවා ටයිටල් එක වෙනස් වුණා ශ්‍රී ලංකා online exam කියලා. හොඳයි එහෙනම් අපි දැන් මේ කොටසදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ HTML tag වර්ග දෙකක් පිළිබඳව. එකක් තමයි head tag ඊළඟ එක තමයි p tag. ඉතින් අපිට මේ tag දෙක ප්‍රයෝජනවත් වෙන්නේ මෙන්න මේ වගේ ලේඛනයක් නිර්මාණය කර ගැනීමේදී HTML පාවිච්චි කරලා. ඉතින් මේ ලේඛනය මම හදාගෙන තියෙන්නේ Word වලින්. ඉතින් Word වලින් නම් අපිට මේ වගේ ලේඛනයක් හදාගන්න එක ඉතාම සරලයි. හැබැයි HTML වලදී මේ වගේ ලේඛනයක් හදනවා නම් අපිට head සහ p කියන tag වර්ග දෙක භාවිතා කරන්න ඕනේ. ඉතින් HTML වලදී මාතෘකා සඳහා පාවිච්චි කරන tag එක තමයි අපි head tag විදියට හඳුන්වන්නේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ ප්‍රමාණයෙන් විශාල තද කළුවකුරින් මුද්‍රණය වෙන්න ඕනි මාතෘකා සඳහා අපි head tag එකත් මෙන්න මේ වගේ ඡේද විදිහට සාමාන්‍ය අකුරු ප්‍රමාණය 12 font size එකෙන් නිර්මාණය කරගන්න ඒවා අපි p tag එහෙම නැත්නම් ඡේද විදිහටත් හඳුන්වනවා. ඉතින් මේ tag දෙක පාවිච්චි කරලා මේ වගේ ලේඛනයක් අපි HTML වලින් හදන්නේ කොහොමද කියලා බලමු. හරි මම කලින් හදපු HTML ලේඛනය මෙතනදී විවෘත කරගන්නවා. හරි මේ HTML ලේඛනයේ ටයිටල් එක මම ශ්‍රී ලංකා විදිහටම තියෙනවා. ඉතින් අපි මෙතනදී හදන්න බලාපොරොත්තු වෙන්නේ අපේ රට පිළිබඳව වෙබ් පිටුවක්. ඉතින් එහෙනම් මෙන්න මේ ශ්‍රී ලංකා කියන කොටස මම කියවා head tag එකක්. ඒතර head කියන එකට අපි HTML වලදී පාවිච්චි කරන්නේ h කියන අක්ෂරය. එතකොට මේක මාතෘකාවක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් අපි කියනවා ශීර්ෂ පාඨයක් බවට පත් වෙනවා. ඒත් එක්ක මේ පැත්තෙන් අපි අවසන් කරන්න ඕනේ h. හැබැයි මේ h එහෙම නැත්නම් මාතෘකා ප්‍රමාණයන් 6ක් HTML වලදී පාවිච්චි කරනවා. h1 කියන්නේ විශාලම ප්‍රමාණයේ මාතෘකාව. ඒ නිසා මම මෙතනදී පාවිච්චි කරන්නේ h1 මට්ටමේ එහෙම නැත්නම් h1 head එකක් තමයි මම මෙතනදී පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ විශාලම ප්‍රමාණය. සහ මේකේ 2 3 4 5 සහ 6 කියලා ප්‍රමාණයන් 6ක් දක්වා මේක යනවා. ඒත් එක්කම අපිට ඡේදයක් සඳහා පාවිච්චි කරන්න පුළුවන් අපි කලින් පාවිච්චි කරපු p tag එක. එතකොට අදාළ ඡේදයට අවශ්‍ය කරන සියලුම අක්ෂර මෙන්න මේ p කොටස ඇතුලේ අපි ඇතුළත් කරගන්න ඕනේ. එහෙම නැත්නම් p tag එක ඇතුලේ අපිට ඇතුළත් කරගන්න පුළුවන්. හොඳයි. ඉතින් මේ p tag එක ඇතුලේ අපි අදාළ ඡේදය අපිට ඇතුළත් කරන්න පුළුවන්. ඒත් එක්කම ඡේද දෙකක් අපි ඇතුළත් කරනවා නම් අනිවාර්යෙන් එකම p tag එක ඇතුළේ ඇතුළත් කරන්නේ නැහැ. අපි ඒකට p tag දෙකක් පාවිච්චි කරනවා. ඉතින් මෙතනදී මම ටයිප් කරගන්න යන්නේ නැහැ. අර සියලු කාරණා ටික මම මේ Word document එකෙන් පළවෙනි ඡේදය මේ විදිහට copy කරලා අරගන්නවා. copy කරලා අරගෙන HTML ලේඛනය ඇතුළට මම එහෙම නැත්නම් p tag එක ඇතුළට දාගන්නවා. මේ විදිහට මම p tag එකට paste කරගන්නවා. ඉතින් අනිවාර්යෙන් මෙතනදී මේ ඡේදේ පටන් ගන්නේ p tag එකෙන්. ඒත් එක්ක මේ ඡේදේ අවසාන වෙනවා p tag එකකින්. සහ ඊළඟට අපිට දෙවෙනි ඡේදයක් ඇතුළත් කරන්න අවශ්‍යයි. නම් මේ දෙවෙනියට තියෙන ඡේදය මම කොහොම මේකට අපි තවත් p tag එකක් පාවිච්චි කරන්න ඕනේ කියලා. එහෙනම් මම මේකත් copy කරලා අරගෙන මෙතනට paste කරගන්නවා. හැබැයි ඒකට මම වෙනම p tag එකක් නිර්මාණය කරගන්නවා. ඒ p tag එක ඇතුළට තමයි මම මේක paste කරගන්නේ. ඒත් එක්කම අවසානයේ මේ p tag එක මම මේ විදිහට close කරනවා. හරි ඔය විදිහට අපිට ඊතුරු ඡේද ටිකත් මේකට අරගන්න පුළුවන්. අපි මේක save කරගෙන බැලුවොත් මේ විදිහට save කළා අපි මේ ලේඛනය විවෘත කරගත්තොත් හරි. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ වෙබ් පිටුවේ Word ලේඛනයේ තිබුණා වගේම ශ්‍රී ලංකා කියන මාතෘකාව තියෙනවා. ඒත් එක්කම ඡේද දෙකක් ඇතුළත් වෙලා තියෙනවා. මෙතනදී විශේෂයෙන් දෙයක් කියන්න ඕනේ. මම මෙන්න මේ HTML ලේඛනයේ මෙන්න මේ ස්ථානයේ කිසිම හිස් තැනක් තියන්නේ නැහැ. මේ HTML ලේඛනයේ මෙතන කිසිම හිස් තැනක් තියන්නේ නැහැ. පළවෙනි p tag එක ආරම්භ වෙලා අවසාන වෙනවා කෙලවරෙන්. ඒත් එක්කම මේ ඡේද දෙක අතර වෙනසක් නැහැ. නමුත් අපිට HTML පිටුවේදී මේ ඡේද දෙක අතර වෙනසක් එහෙම නැත්නම් හිස් තැනක් පේනවා. ඒකට හේතුව මම කිව්වා අනිවාර්යෙන් p tag දෙකක් වෙන වෙනම අරගන්න ඕනේ කියලා ඡේද දෙකට. ඡේද වලට වෙන වෙනම p tag අරගන්නකොට ඒවා ස්වයංක්‍රීයව මෙතන අපිට හිස් තැනක්
ඇතුළත් වෙනවා. ඒ නිසා අපි මතක තියාගන්න ඕන දෙයක් තමයි HTML වලදී මේ p tag අපි වෙන වෙනම අරගන්න ඕනේ. වෙන වෙනම ඡේදයන් නිර්මාණය කරනවා නම් අපි ඊතුරු ඡේද ටිකත් අපි ඔය විදිහටම කොපි කරලා අරගමු. හරි අපි මේක සේව් කරගමු. හරි දැන් අපිට අර කලින් වර්ඩ් ලේඛනය වගේම අපිට HTML පිටුව ඇතුලේ ඒ සැකසුම් ටික ඒ විදිහටම හදා ගන්න පුළුවන් ඡේද ප්‍රමාණය සහ මාතෘකාවක් විදිහටම. හොඳයි එහෙනම් අපි මේ කොටසදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ HTML headers එහෙම නැත්නම් head tag ප්‍රමාණයන් 6 පිළිබඳව. මොකද කලින් කොටසදී මම මාතෘකා ඇතුළත් කරනකොට ඔයගලන්ට කිව්වා HTML head tag එක ගැන සහ head tag වර්ග 6ක් තියෙනවා කියලා. ඉතින් මෙතනදී මම head tag වර්ග 6ම එකම මාතෘකාවක් විදිහට ඇතුළත් කරන් තියෙනවා. H1 H2 H3 වගේ 6 දක්වාම මම එකම මාතෘකාවක් මේ විදිහට ඇතුළත් කරන් තියෙනවා. ඉතින් අපි බලමු මේ විවිධ ප්‍රමාණයන් 6කින් නිරූපණය වෙන H tag වර්ග 6 ප්‍රමාණයන් කොහොමද කියලා අපි මේක සේව් කරගෙන අපි බලමු. මම මේක සේව් කරගත්තා headers.html කියලා. හරි අපි බලමු ඒකේ preview එක. හරි. ඉතින් මේ තියෙන්නේ headers ප්‍රමාණයන් 6කින් අපිට නිරූපණය වෙන විදිය H1 විශාලම header එක විදිහට නිරූපණය වෙනවා සහ H6 ඊටාම කුඩා ප්‍රමාණයෙන් නිරූපණය වෙනවා. ඉතින් මේ මාතෘකා එහෙම නැත්නම් මේ headers එහෙම නැත්නම් මේ H tag අපිට අවස්ථානුකූලව අපේ වෙබ් පිටුවල ගැළපෙන ප්‍රමාණයන් ගැළපෙන අවස්ථාවන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම මම මෙතනදී ඔයගලන්ට තවත් වැදගත් දෙයක් කියලා දෙන්නම්. ඒක තමයි අපි මේ වෙබ් පිටුවක් හදනකොට මෙන්න මේ notepad වලින් අපි තමයි වෙබ් පිටුව නිර්මාණය කරන්නේ. එතකොට මේකේ preview එක අපි බලා ගන්න පාවිච්චි කරනවා වෙබ් browser එකක්. ඉතින් හැබැයි මේ notepad වලදී කරන සියලුම වෙනස්කම් අපිට වෙබ් පිටුවේ ඒ විදිහටම සමහර අවස්ථාවලදී නිරූපණය වෙන්නේ නැහැ. ඉතින් මේ developer mode එකේදී අපි හිතමු මේක developer mode එක කියලා අපි හැඳින්නුවොත් මේ developer mode එකේදී අපි ලොකු හිස්තැනක් තියලා මේ විදිහට save කරොත් මෙතනදී ශ්‍රී ලංකා ඔන්ලයින් එක්සෑම් කෙනෙක්ගේ මේ වගේ ලොකු හිස්තැනක් එන්නේ නැහැ. අපි මේක enter කරත් enter කරලා අපි මේක save කරලා අපි මේක reload කරලා බැලුවත් එහෙම වෙනස් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ H1 tag එක පටන් ගන්න අපි මෙතනින් අවසන් කරන්නේ මෙතනින්. ඒ නිසා මේ tag එකක් එහෙම නැත්නම් මේ tag එකම tag එකක් අවසන් වනතුරු අපි ඒක ඇතුලේ developer mode එකේදී කරන කිසිම වෙනස්කමක් මේ විදිහට අපිට preview mode එකේදී බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒකත් ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මතක තියාගන්න ඕනේ. ඒ සඳහා අපිට මේ විදිහට වෙන පේලි දෙකට පේලි තුනට මේක අරගන්න ඕන නම් අපිට වෙනත් ක්‍රමවේද තියෙනවා. අපි ඊළඟ පාඩම් වලදී ගැන කතා කරමු. නමුත් දැනට මතක තියාගන්න ඕනේ ඒක තමයි අපි tag එකක් අවසන් වෙනතුරු කරන වෙනස්කම් ඒවා වෙනස්කම් විදිහට අපිට preview mode එකේදී පේන්නේ නැහැ.